ළමයි අද අපි කරන්න යන පාඩම SFT වල තියෙන දෙවෙනි පාඩම විවිධ මිනුම් සඳහා යෝග්‍ය මිනුම් ඒකක සහ මිනුම් උපකරණ භාවිතා කරයි. ලියන්න මාතෘකාව මම ලියන ටියුට් එක දීලා තියෙනවා. ඒකේ මාතෘකාව ලියන්න. ළමයි මේ මම දීලා තියෙන ටියුට් එක පෙරලා ගන්න. මේක දැන් ළමයි මේ වෙනකොටත් කියවලා ඇති. බලමු අපි මිනුමක් කියන්නේ මොකක්ද? මේ මිනුම් මනින උපකරණ මොනවද කියලා. එතකොට ළමයි මිනුම් හා ඒකක පිළිබඳ කතා කිරීම තමයි මේ පාඩමේදී කරන්නේ. එතකොට අපි මේක කියවගෙන යන් නවීන සමාජයේ ජීවත් වන විට ඕනෑම කටයුත්තක් සංවිධානාත්මකව සහ ක්‍රමානුකූලව සිදු කිරීමට මිනුම් ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙහිදී අවකාශය මැනීම සිදු කරයි. එනම් මෙහිදී සිදු කරනු ලබන්නේ මූලික මිනුම් වර්ග 3කි. ඒතර අපි මේ පාඩමේදී කතා කරන්නේ මූලික මිනුම් 3ක් ගැන. එකක් දිග මැනීම, අනික ස්කන්ධය මැනීම, අනික කාලය මැනීම. එතකොට කඩේකට ගියොත් ගොඩක් වෙලාවට හාල් කිලෝ එකක්, සීනි කිලෝ එකක් ගත්තත් අපි ඒක ස්කන්ධය මැනලා ගන්නෙ. එතකොට රෙදි ගන්න ගියොත් රෙදි යාරයක්, රෙදි මීටර් 5ක් ඒ වගේ දිග මැනලා ගන්න දේවල් තියෙනවා. සමහර ඒවා පැකට් කරලා තියෙනවා. ඒක යම්කිසි ස්කන්ධයක් මැනලාමයි පැකට් කරලා තියෙන්නේ. ඊළඟට කාලය මනින්න ඕනේ, යම්කිසි දෙයකට ගතවන කාලය. එතකොට ඒව මනින්න අපි දැනටමත් දන්නවා දිග මනින්න මීටර් ගන්න. ස්කන්ධය මනින්න කිලෝග්‍රෑම් ගන්නවා. කාලය මනින්න තත්පර ගන්නවා කියලා දැනටමත් ළමයි ඉගෙනගෙන තියෙන්නේ. අපි බලමු ඒවා කොහොමද හැදුනේ කියලා. අපි බලමු ටිකක් කිරුම් මිනුම් ඉතිහාසය කොහොමද හැදුනේ කියලා. කිරුම් හා මිනුම් කටයුතු සඳහා සම්මත ඒකක භාවිතා කිරීමට මිනිසා පෙළඹී ඇත්තේ ක්‍රිස්තු පූර්ව 400 වන ශතවර්ෂයේ සිට ය කියලා දැනට හොයාගෙන තියෙනවා. එම අවධියේදී ඊජිප්තුවේ දේවාලයන්හි තිබූ වස්තුන්ගේ රත්තරන් වල බර කිරීම සඳහා ස්ටෝන් වෙස්ට් යනුවෙන් හැඳින්වුණු කිරුම් ඒකකයක් භාවිතා කර ඇත. එමෙන්ම ඊජිප්තුවේ විසූ පාරාවෝ රජුගේ වැලමිටෙහි සිට මැදැඟිල්ලේ කෙළවර දක්වා දුර කියුබිට් එකක් ලෙස සම්මත කර එම ඒකකය දිග මැනීම සඳහා යොදාගත් බවට ඉතිහාසයේ දැක්වේ කියලා කියනවා. එතකොට ඉස්සර දිගමනින්න භාවිතා කරේ එක එක රටවල ඒ රටේ ඉන්න ප්‍රධානිය රජතුමාගේ අතේ වැලමිටේ දිග නැත්නම් කකුලේ විලුඹේ දිග ඒ වගේ ඒවා තමයි දිගමනින්න භාවිතා කරේ. නමුත් ඒක රටෙන්කින් රටකට යනකොට වෙනස් වෙනවා. ඒ නිසා ඒක එච්චර හොඳ මිනුමක් නෙමෙයි. ඊළඟට ළමයි ක්‍රිස්තු පූර්ව 500 දී පමණ දුර මැනීම සඳහා මයිල් යනුවෙන් හඳුන්වන ඒකකයක් ග්‍රීසියේ හා රෝමයේ යොදාගෙන ඇත. මෙම මයිල් යන ඒකකය අද අප දුර මැනීම සඳහා උපයෝගී කර ගන්නා සැතපුම දුරකට බොහෝ දුරට සමාන වූවකි. අපි දැනුත් මයිල් නැත්නම් සැතපුම් කියන එක භාවිතා කරනවා. ක්‍රිස්තු වර්ෂ 890 දී එංගලන්තයේ විසූ ඇල්ෆ්‍රඩ් රජු විසින් දිග මැනීම සඳහා ෆුට් යන සම්මත ඒකකයක් ස්ථාපනය කරන ලදී. ක්‍රිස්තු වර්ෂ 1130 දී එංගලන්තයේ විසූ පළවන හෙන්රි රජු විසින් යාඩ් යන සම්මත දිග මැනීමේ ඒකකයක් ස්ථාපනය කර එහි සම්මත දිග යකඩෙන් තනවන ලදී. ක්‍රිස්තු වර්ෂ 1150 දී ස්කොට්ලන්තයේ විසූ ඩේවිඩ් රජු විසින් සාමාන්‍ය මිනිසුන් 3 දෙනෙකුගේ මහපට ඇඟිලිවල පළලෙහි සාමාන්‍ය අගය ඉන්ච් යන ඒකක ලෙස අර්ථ දක්වා අය දිග මැනීම සඳහා සම්මත ඒකකයක් ලෙස ප්‍රකාශ කරන ලදී. ක්‍රිස්තු වර්ෂ 1324 දී එංගලන්තයේ විසූ දෙවන එඩ්වර්ඩ් රජු විසින් ඉන්ච් යන ඒකකය නැවත අර්ථ දක්වන ලද අතර එය බාර්ලි ධාන්‍ය 3ක දිග ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය. එතකොට ළමයින්ට මේක කියවනකොට තේරෙනවා එක එක රජවරු විසින් දිග මනින්න එක එක ඒවා හඳුන්වලා දීලා තියෙනවා. එතකොට ෆුට් අඩිය කියන එක අපි දැනුත් භාවිතා කරනවා. යාඩ් යාරය භාවිතා කරනවා. ඉන්ච් අඟල කියන එක අඩි රූල් වල තාම සලකුණු කරලා එවනවා. එතකොට ඉස්සර තිබ්බ චිත්‍රවලත්
මේ වගේ රූපයක් දාලා තියෙනවා. ඒවත් දුර මනින හැටි සංකේතවත් කරලා තියෙනවා. ඉන්පසු 1789 1799 අතරතුර සිදු ප්‍රංශ විප්ලවයේදී පත්කරනු ලැබූ ප්‍රංශ විද්‍යාඥයින්ගේ සමන්විත කමිටුවක් මගින් 1800 දී කිරුම් හා මිනුම් සඳහා වන මෙට්‍රික් ක්‍රමය නිර්දේශ කරන ලදී. මෙට්‍රික් ක්‍රමයේ දිග මැනීම සම්මත ඒකකය මීටරය වේ. මීටරයේ මුලින්ම අර්ථ දක්වනු ලැබුවේ උත්තරධ්‍රවයේ සිට නීරක්ෂය දක්වා. ප්‍රංශයේ පැරිස් නගරය හරහා අඳුන් ලැබූ රේඛාවේ දිගෙන් කෝටියෙන් පංගුවක් ලෙසය. ඒ කියන්නේ ළමයි උත්තරධ්‍රවයේ ඉඳලා නීරක්ෂය කියන්නේ සමකය. දැන් අපි ගත්තොත් මේ තියෙන්නේ පෘථුවිය කියලා ගත්තොත් පෘථුවියේ උත්තරධ්‍රවය ඉඳලා සමකයට තියෙන දුර ප්‍රංශයේ පැරිස් නගරය හරහා මනිනවා. උත්තරධ්‍රවයේ ඉඳලා සමකයට. ඒ දුර බෙදනවා කෝටියෙන්. එහෙම බෙදපුවාම එන එක කෑල්ලකට මීටරයක දුරක් තියෙනවා කියලා ඒගොල්ලෝ මුලින්ම අර්ථ දැක්වුවා. ඒකම ළමයි දැන් තියෙන මීටරයට ආසන්න වශයෙන් සමානයි. ඊට පස්සේ මේ මීටරේ 10කට බෙදලා. එතකොට මීටරේ 10කට බෙදුවොත් සෙන්ටිමීටර 10ක් නෙන්නේ ළමයි දැන් නා. ඒ සෙන්ටිමීටර 10 දිග 10 පළල 10 උස තියෙන ඝනකයක් හදලා ඒකට වතුර පුරවලා ඒ වතුරවල ස්කන්ධය කිලෝග්‍රෑම් එකයි කියලා අර්ථ දැක්වුවා. ඒක තමයි ස්ටෑන්ඩඩ් කිලෝග්‍රෑම් එක කියලා ඒ දවස්වල අර්ථ දැක්වේ. දැනුත් ඒ කිලෝග්‍රෑම් එක ආසන්න වශයෙන් හරියටම ඒ අගයට සමාන වෙනවා. 1889 වසරේදී පළමුවට රැස් වූ කිරුම් පඩි හා මිනුම් පිළිබඳ අන්තර්ජාතික සම්මේලනය GPM කියලා කියනවා මීටරයේ අර්ථ දක්වන ලදී. එමෙන්ම එය අන්තර්ජාතික මීටරය ලෙස හඳුන්වනු ලැබීය. එසේම මීටරයේ හා කිලෝග්‍රෑමයේ මූලාදර්ශයන් නිපදවා ඒවා ප්‍රංශයේ පැරිස් නුවරට ආසන්නයේ ඇති සෙවීර්හි පිහිටා ඇති කිරුම් පඩි හා මිනුම් පිළිබඳ අන්තර්ජාතික කාර්යාංශයේ තැන්පත් කරන ලදී. මෙම මූලදර්ශයන් සඳහා යොදා ගන්නා ලද්දේ ප්ලැටිනම් ඊරිඩියම් මිශ්‍ර ලෝහයන් වන අතර ඒවා ඉතා ඉහළ නිර්වද්‍යතාවයකින් නිෂ්පාදනය කරන ලදී. පාඩමේ ඉස්සරහට යනකොට ළමයි මම ඒවා පෙන්නන්නම්. එතකොට 1889 මුල්වරට කිරුම් පඩි හා මිනුම් පිළිබඳ අන්තර්ජාතික කාර්යාංශයේ රැස් වෙලා ඒගොල්ලෝ මීටර එක අර්ථ දැක්වුවා, කිලෝග්‍රෑම් එක අර්ථ දැක්වුවා. අර්ථ දක්වලා ඒවා ස්ටෑන්ඩඩ් ඒවා හදලා රටවල් වලට බෙදා හැරියා. ඒක තමයි අපි මේ වෙනකම් භාවිතා කරේ මීටර එක සහ කිලෝග්‍රෑම් එක විදිහට. ඊට පස්සේ ඒක වෙනස් වුණා. ඒක මම වීඩියෝ එකේ පස්සේ කියන්නම් කොහොමද වෙනස් වුනේ කියලා. ඊළඟට බලමු ළමයි භෞතික රාශියක් කියන්නේ මොකක්ද කියලා. භෞතික රාශි ලියා ගන්න මාතෘකාව භෞතික රාශි. එතකොට මම මේ ලියා ගන්න කියන ඒවා විතරක් ලියා ගත්තාම ඇති. අනිත් ඒවා දැන් මම ඉස්සෙල්ලා කියපු මෙන්න මේ ටික ලියා ගන්න අවශ්‍ය නැහැ. දැන ගැනීම පිණිස විතරයි මම මේ ටික සඳහන් කරේ. ලියන්න භෞතික රාශියක් කියලා කියන්නේ භෞතික පද්ධතියක් තුල යම් ගුණයක් ඍජු හෝ වක්‍ර ලෙස මැනිය හැකි නම් එය භෞතික රාශියක් ලෙස හැඳින්විය හැකිය. එතකොට ළමයින්ට මතක ඇති අපි කරා වර්ගඵලයේ පරිමාව පාඩමේ දිග මැන්න ත්‍රිකෝණමිතිය පාඩමේ. එතකොට සමහර ඒවා ඍජුවම මනින්න පුළුවන් දිග වගේ ඒවා. සමහර ඒවා සිලින්ඩරයක පරිමාව වගේ ඒවා වක්‍රාකාරව තමයි අපි මැන්නේ. කියන්නේ සමීකරණයකට ආදේශ කරලා තමයි පරිමාව මැන්නේ. නමුත් පරිමාව මනින්න එකපාර මනින්න උපකරණයක් නැහැ. අපි දිගපළල උස අරය වගේ ඒවා හොයාගෙන සමීකරණයකට ආදේශ කරලා ගත්තේ. අන්න ඒ වගේ එකකට අපි කියන වක්‍ර ලෙස මනිනවා කියලා. ඒතර පරිමාව අපි මැන්නේ වක්‍ර ලෙස. දිග මැන්නේ ඍජුවම. අන්න එහෙම මනින්න පුළුවන් නම් අපි ඒ රාශියකට කියනවා භෞතික රාශියක් කියලා. ඊළඟට ළමයි බලමු අපි ඒකකවල අවශ්‍යතාවය.
දැන් ඒකකයක් ගත්තොත් අපිට මේ වගේ කකුලක දිග, වියත, අතක දිග මනින්න ගත්තොත් ඒවා එන්න වෙනස් වෙනවා. නමුත් අපි අඩි රූල, මීටර් රූල, මෙතන තියෙන වර්නියර් කැලිපරේ, මයික්‍රොමීටර්, ස්ක්‍රූප් ආමානේ, ඒ වගේ ඒවා දිග නියතව අපිට ගන්න පුළුවන්. ලෝකේ කොහෙ ගත්තත් මේ දිගවල් එකයි. නමුත් අතේ දුර වගේ කකුලේ දුර වෙනස් වෙනවා. ඒ නිසා තමයි අපි සම්මත ඒකක භාවිතා කරේ. කිසියම් භෞතික රාශියක විශාලත්වය පමණක් ඉදිරිපත් කිරීමෙන් භෞතික රාශිය පිළිබඳ පැහැදිලි අදහසක් ඇති නොවේ. භෞතික රාශිය පිළිබඳ පැහැදිලි අර්ථයක් ඇතිවීමට එය ඒකකයක් සමග ඉදිරිපත් කළ යුතුය. අපි උදාහරණයක් ගමු. ගඟක පළල 100යි කියලා කියනවා. එහෙම කිව්වට අදහසක් ඇති වෙන්නේ නැහැ නේ ළමයි. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මේකට ඒකකයක් දෙන්න ඕනේ. එක්ක මීටර්, එක්ක අඩි. කොපමණද යන්න අර්ථවත් නොවේ. ගඟෙහි පළල මීටර් 100යි යනුවෙන් ඉදිරිපත් කළ විට පැහැදිලි අදහසක් ඇති වේ. ඒ නිසා අඩිද, මීටර්ද, අඟල්ද මොකද්ද ඒකකය කියන එක අපි අනිවාර්යෙන් සඳහන් කරන්න ඕනේ. විභාගෙදී ඒකකේ නැත්තම් එක ලකුණක් නැති වෙනවා අන්තිම උත්තරේ. ඒ නිසා අනිවාර්යෙන් ඒකක සඳහන් කරන්න ඕනේ අන්තිම පිළිතුරේදී. සියලුම මිනුම් වල පහ සඳහන් ගුණ අන්තර්ගත වේ. මොනවද කියලා බලමු. එක සම්බන්ධිත භෞතික රාශිය පිළිබඳ හැඳින්වීමක් සහ දැනීමක්. විශාලත්වයේ සංසන්දනය කිරීමේ ක්‍රියාවලියක්. සාමාන්‍ය සම්මත ඒකකයක්. මෙන්න මේ ගුණ තියෙන්න ඕනේ. හරි. අපි බලමු සම්මත ඒකකවල අවශ්‍යතාව සහ ගතිගුණ මොනවද කියලා. හරි. පළවෙනි එක තමයි ළමයි accessibility. ඒ කියන්නේ ඒකකයේ සුලභව ලබාගත හැකි, පහසුවෙන් ළඟා විය හැකි, පහසුවෙන් හැසිරවිය හැකි ඒවා විය යුතුය. උදාහරණයක් වශයෙන් සූර්යාගේ ස්කන්ධය ප්‍රායෝගිකව ස්කන්ධයේ මැනීමේ ඒකකයක් ලෙස භාවිතා කළ නොහැක. ඒක ළමයින්ට තේරෙනවා. ලොකු ස්කන්ධයක් ස්කන්ධය මනින්න ගන්න බෑ. ඊළඟ එක invariability. ඒ කියන්නේ නිතර වෙනස් නොවන සුළු වෙන්න ඕනේ. උදාහරණයක් ලෙස දවස කාලය මැනීම සඳහා ඒකකයක් නොවේ. එහි ප්‍රමාණය වෙනස් වන බැවිනි. දවසක කාලය ළමයි දන්නවා වෙනස් වෙනවා. ඒ නිසා කාලය මනින්න හොඳ ඒකකයක් නෙමේ දවස. ඊළඟ එක තමයි reproducibility. නැවත නැවත පරීක්ෂණාගාරයක් තුළ නිපදවිය හැකි විය යුතුයි. ස්කන්ධය මැනීමට සම්මත ඒකකය. පරීක්ෂා කිරීමට ලාංකිකයන්ට පැරිසියට යාමට සිදුවහොත් කිලෝග්‍රෑමයේ සම්මත ඒකකයක් නොවුණු ඇත. ඒ කියන්නේ ළමයි ස්ටෑන්ඩඩ් කිලෝග්‍රෑම් එක තියෙන්නේ ප්‍රංශයේ පැරිස් නුවර. සීනි කිලෝ එකක් ගන්න ප්‍රංශයේ පැරිස් නුවරට යන්න වුණොත් ඒක ප්‍රායෝගික වෙන්නේ නැහැ. ඒ හින්දා ප්‍රංශයේ පැරිස් නුවර තියෙන ස්ටෑන්ඩඩ් කිලෝග්‍රෑම් එකෙන් කිලෝග්‍රෑම් එකේව හදාගෙන ඇවිල්ලා තමයි ලංකාවේ තියෙන්නේ. ඒවා ලංකාවේ තියෙන කාර්යාංශයක් කිරුම් පඩිහා මිනුම් පිළිබඳ කාර්යාංශය ඒකෙන් කඩවල් වලට නැත්නම් ස්කන්ධයේ මයිනස් ස්ථාන වලට සම්මත කරපු තරාදී සහ පඩි ලබා දීලා තියෙනවා. ඒවෙන් තමයි අපි කිලෝග්‍රෑම් එකක් ග්‍රෑම් 500 කිලෝග්‍රෑම් 2ද 5ද ඒ අදාළ ගාන මැනලා ගන්නෙ. ඊළඟ එක තමයි ළමයි indestructibility. ඒකකයක් ඉක්මනින් ක්ෂය නොවන කල්පවත්නා සුළු එකක් විය යුතුයි. මිනුම් කිරීමේ ක්‍රියාවලිය නිසා ඒකකයට ගෙවී යාම ආදී කිසිදු බලපෑමක් සිදු නොවිය යුතුයි. භෞතික රාශි මැනීමට ලෝකයේ නොයෙකුත් රටවල් විවිධ කාල පරිච්ඡේදවලදී විවිධ ඒකක භාවිතා කරන ලදී. උදාහරණ බලමු මොනවද කියලා. අඩි, රාත්තල්, තත්පර ක්‍රමය. එංගලන්තයේ ඇතුළු බොහෝ රටවල දිග ස්කන්ධයේ කාලය මැනීමට අඩි, රාත්තල්, තත්පර ක්‍රමය භාවිතා කළහ. හැබැයි තාමත් ඇමරිකාව, එංගලන්තයේ රටවල භාවිතා කරන්නේ මේ ක්‍රමය. ඒතකොට ළමයි එංගලන්තයෙන් ඇමරිකාවෙන් වගේ මොනවා හරි පැකට් එකක් නැත්තම් බෝතලයක් මොකක් හරි ගෙනවොත් ඒකේ ගහලා තියෙන්නේ කිලෝග්‍රෑම් නෙමේ අවුන්ස වලින්. එතකොට දිග මැල්ලා තියෙන්නේ යාඩ් වලින් නැත්නම් අඟල් වලින්. එතකොට අපි තාමත් උසමන ඉන්න ගන්නේ අඩි අඟල්. උස කීයද කියලා ඇහුවොත් 5යි 8යි කියලා කියන්නේ 5යි අඟල් 8යි. ඒ වගේ.
තාම ඒවා භාවිතා කරනවා. ඊළඟට B සෙන්ටිමීටර් ග්‍රෑම් තප්පර ක්‍රම ප්‍රංශය ඇතුළු තවත් රටවල් සමූහයක් දිග ස්කන්ධයේ කාලය මැනීමට සෙන්ටිමීටර් ග්‍රෑම් තප්පර ක්‍රමය භාවිතා කරන ලදී. මෙම ක්‍රමයේ තිබූ ක්‍රමවත් බව නිසා එය විද්‍යාත්මක කටයුතු සඳහා වැඩිපුර භාවිතා කරන්නට විය. ඊළඟට මීටර් කිලෝග්‍රෑම් ක්‍රමය. මීටර් කිලෝග්‍රෑම් තප්පර ක්‍රමය. එතකොට ග්‍රෑම් වෙනුවට කිලෝග්‍රෑම් ඇවිල්ලා තියෙනවා. ඒක විතරයි වෙනසකට තියෙන්නේ. අපි දැන් භාවිතා කරන්නේ මේ ක්‍රමය. CGS ක්‍රමය තවදුරටත් සංශෝධනය කිරීමෙන් පසු MKS ක්‍රමය නම් මීටර් කිලෝග්‍රෑම් තප්පර ක්‍රමය හඳුන්වා දෙන ලදී. ඊළඟට බලමු ළමයි අපි අන්තර්ජාතික ඒක ක්‍රමයක අවශ්‍යතාවය කියන්නේ එක එක රටවල් එක එක ක්‍රම භාවිතා කරන්නේ නැතුව අන්තර්ජාතිකව හැම ලෝකේ හැම රටක්ම එකම ක්‍රමයක් භාවිතා කරන්න හේතුව මොකක්ද කියලා. හරි. විවිධ රටවල් මිනුම් කිරීම සඳහා විවිධ ඒකක පද්ධති භාවිතා කිරීමේ විද්‍යාත්ව මෙන්ම මිනිස් ශිෂ්ටාචාරයේ දියුණුවට අවහිරයකි. විවිධ රටවල විවිධ ඒකක භාවිතා කිරීමෙන් ඇවිත්තිවන මූලික අවාසි දෙකක් තියෙනවා. එකක් තමා ලෝකයේ විද්‍යාඥයන්ට එකට එකතු වී සිදු කරන විවිධ විද්‍යාත්මක වැඩ කටයුතු වලදී හා නව සොයා ගැනීම පිළිබඳ අදහස් වමාරු කර ගැනීමේදී ඇතිවන අපහසුතාව. ඒක දැන් ළමයින්ට තේරෙනවා. ඊළඟට අන්තර්ජාතික වෙළඳ කටයුතු වලදී සිදුවන අපහසුතාව. මෙවැනි හේතු නිසා විද්‍යාත්මක කටයුතු වලදී ලෝකයේ සියලු දෙනා එකම ඒකක පද්ධතියක් භාවිතා කළ යුතු යයි තීරණය කොට 1960 දී අන්තර්ජාතික ඒකක ක්‍රමය ඉදිරිපත් කරන ලදී. අන්තර්ජාතික ඒකක ක්‍රමය ලියන්න ළමයි මාතෘකාව අන්තර්ජාතික ඒකක ක්‍රමය. අර කලින් කියපු ඒවා ලියන්න ඕනේ මේක ලියන්න. අපි ඒකට කියන SI units කියලා. මේ S අකුරයි මේ I අකුරයි අරගෙන SI ඒකක කියලා කියනවා. ඒකත් ලියන්න. SI ඒකක ක්‍රමය. එතන මේක පටන් ගත්තේ 1960 ඉඳලා 1960 දී පැවැත්වූ GPM සමුළුවේ දෙවන සැසිවාරයේදී විද්‍යාත්මක මිනුම් සඳහා මූලික ඒකක 7ක් සම්මත කරගෙන SI ක්‍රමය ඉදිරිපත් කරන ලදී. අන්තර්ජාතික ඒකක ක්‍රමය භාවිතා කරන්නා වූ ඒකක ප්‍රධාන කොටස් 5කට වෙන් කළ හැක. හරි ලියන්න ළමයි SI ක්‍රමය කියලා ලියලා 1960 දී පැවැත්වූ GPM සමුළුවේ දෙවන සැසිවාරයේදී විද්‍යාත්මක මිනුම් සඳහා මූලික ඒකක 7ක් සම්මත කරගෙන ඉදිරිපත් කරන ලදී. ඒ ටික ප්‍රධාන කොටස් 5කට වෙන් කර ඇත කියලා ලියන්න. ලියලා ඒ කොටස් 5 මොනවද කියලා අපි මුලින් බලමු. පළවෙනි එක මූලික ඒකක. දෙවෙනි එක පරිපූරක ඒකක. තුන්වෙනි එක ව්‍යුත්පන්න ඒකක. හතරවෙනි එක ගුණාකාර ඒකක. පස්වෙනි එක අතිරේක ඒකක. මෙන්න මෙහෙම ඒකක වර්ග 5ක් හඳුන්වලා දුන්න 1960 දී. ලියන්නේ ඒකක 5 මූලික ඒකක, පරිපූරක ඒකක, ව්‍යුත්පන්න ඒකක, ගුණාකාර ඒකක, අතිරේක ඒකක. ඊළඟට ළමයි එහෙනම් පළවෙනි එක ලියන්න මූලික ඒකක. SI ක්‍රමයේ මූලික ඒකක කියලා මාතෘකාව ලියන්න. අපි ටික බලමු දැන් මොනවද කියලා. ඒක ලියලා යටින් ලියන්න මෙහෙම ළමයි. SI ක්‍රමයේ මූලික ඒකක 7ක් ඇත. මෙම ඒකක 7 මගින් ඕනෑම ඒකකයක් මැනිය හැක. මේක 1960 වෙනකොට තමා සම්මත කරේ. එහෙනම් 1960 දී මේ ඒකක 7න් අනිත් ඕනෑම ඒකකයක් මනින්න පුළුවන් විදිහට තමා සම්මත කරේ. ඒක වෙන්නේ කොහොමද කියලා තව චුට්ටකින් තේරෙයි. ඒකක 7කින් කොහොමද අනිත් තියෙන ඔක්කොම මනින්නේ කියලා. අපි බලමු එකින් එක මොනවද මේ කියලා. පළවෙනි එක දිග. දිග මනින්න මීටර් කියලා සම්මත කරා සංකේතය සිම්පල් m. ඊට ස්කන්ධය. ස්කන්ධය මනින්න කිලෝග්‍රෑම් සිම්පල් k සිම්පල් g. ඊළඟට කාලය. කාලය තත්පර සෙකන්ඩ් සිම්පල් s.
ඊළඟට විද්‍යුත් ධාරාව ඇම්පියර් කැපිටල් A. ඊළඟට තාපගතික උෂ්ණත්වය කෙල්වින් කැපිටල් K. ඊළඟට දීප්ත තීව්‍රතාව කැන්ඩේලාව කැපිටල් C සිම්පල් D. ඊළඟට ද්‍රව්‍ය ප්‍රමාණය මවුල සිම්පල් MOL විදිහට තමයි ඒගොල්ලෝ අර්ථ දැක්ුවේ. ඒතර මේ ටික ඔය විදිහට මතක තියාගන්න ඕනේ. මේ 7 ලියා ගන්න. වීඩියෝ එක නවත්තලා ලියා ගන්න. එතකොට ළමයි මේ 7න් මුල් 3 පිළිබඳව අපි මේ පාඩමේදී කතා කරනවා. දිග, ස්කන්ධය, කාලය පිළිබඳව මේ පාඩමේදී කතා කරනවා. විද්‍යුත් ධාරාව පිළිබඳ විද්‍යුතයේ පාඩමේදී කතා කරනවා. තාපයේ පාඩමේදී තාපගතික උෂ්ණත්වය ගැන කතා කරනවා. ද්‍රව්‍ය ප්‍රමාණය ගැන කෙමිස්ට්‍රි පාඩම්වලදී කතා කරනවා. දීප්ත තීව්‍රතාවය ගැන SFT වලදී කතා කරන්නේ. එතකොට මේ 7න් 6ක් පිළිබඳවම අපි ඉගෙන ගන්නවා. ඊළඟට බලමු ළමයි අපි මේ මීටරය කියන එක අර්ථ දැක්ුවේ කොහොමද කියලා. කලින් අර්ථ දැක්ුවේ 889 අර්ථ දැක්ුවේ උත්තර ධ්‍රවයේ ඉඳන් සමකයට තියෙන දුර ප්‍රංශයේ පැරිස් නගරය හරහා මැනලා කෝටියට බෙදන්න ඕනේ. එක කෑල්ලක් මීටරයයි. ඊට පස්සේ 1960 දී අර්ථ දැක්වීම දෙකකට වෙනස් කරා. අපි බලමු මේ අර්ථ දැක්වීම මොනවද කියලා. මූලික ඒකකවල අර්ථ දැක්වීම. මොකද ඒකකයක් හඳුන්වලා දුන්නාට පස්සේ ඒකේ එකක් කියන්නේ මොකක්ද කියලා කියන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට 1යි 2යි 3යි කියලා මේක ගණින්න පුළුවන් වෙන්නේ. එහෙනම් මීටරය කියන එක අර්ථ දැක්වුවා මීටරය වූ කලී තත්පර 1 බෙදීම 2යි 9යි 9යි 7යි 9යි 2යි 4යි 5යි 8ක කාලයකදී රික්තයක් තුල ආලෝකය ගමන් කරන දුර කියලා අර්ථ දැක්වුවා. ඒතර මේක කොහොමද කරේ කියලා ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. අර්ථ දැක්වීම මෙන්න මේ කොටසත් අවශ්‍ය නැහැ. දැනගන්න ඕන නිසා තමයි මම දැම්මේ. එහෙම මීටරේ මැනලා ලෝකේ තියෙන හැම රටකටම ස්ටෑන්ඩඩ් මීටර් එක එව්වා 1960 ලංකාවටත් එකක් එව්වා. ඒක මම තා චුට්ටකින් පෙන්නන්නම්. ඒ මීටර් එකෙන් මැනලා තමයි ඔය මීටර් කෝදු ලංකාවේ හදලා තියෙන්නේ. ළමයි මේ තමයි එංගලන්තේ තියෙන මීටර් එකේ සම්මත මීටර් එක ගබඩා කරලා තියෙන්නේ පොළොව යට තියෙන තැනක. ඒතර මේක විශේෂ ස්ථානයක ගබඩා කරලා තියන්න ඕනේ. ඒතර මේ වගේ එකක් ලංකාවෙත් තියෙනවා. රටවල් 200ටම අදාළ ස්ථානවල මේක ගබඩා කරලා තියෙනවා. ඒතර ඒ රටට අදාළව මීටර් එක හදන්න ඕන නම් මේකෙන් තමයි මැනලා ගන්නෙ. එතකොට එක එක රටවල විශේෂ ආරක්ෂක ක්‍රම භාවිතා කරන මේක ගබඩා කරලා තියන්නේ. මොකද මේක නැති වුණොත් ආයේ මීටර් එකක් හදන්න වෙන්නේ නැහැ. වෙන රටකින් ආයේ ස්ටෑන්ඩඩ් මීටර් එක හදාගෙන එන්න ඕනේ. දැන් මේක අවුරුදු 70ක් පරණයි 2020 වෙනකොට. ඒතර මෙන්න මේක ඇතුලේ තමයි ඒ ස්ටෑන්ඩඩ් මීටර් එක තියෙන්නේ. ලංකාවේ තියෙන කොපි එක තියෙන්නේ කිරුම් මිනුම් පඩි පිළිවෙඳ කාර්යාංශයක් තියෙනවා කොළඹ. ඒක කොළඹ ස්ථානයක ගබඩා කරලා තියෙන්නේ. එතකොට මේක ප්ලැටිනම් සහ ඊරිඩියම් කියන මිශ්‍ර ලෝහයෙන් හදලා තියෙන්නේ. මේකේ දිග හරියටම මීටර් එකක් වෙන්නේ සෙල්සියස් අංශක 25 දී. මේ තමයි ස්ටෑන්ඩඩ් මීටර් එක. මේක අධික වටිනාකමක් තියෙන මිශ්‍ර ලෝහයක්. ප්ලැටිනම් ඊරිඩියම් වලින් හදාන්නේ. ඒතර අවශ්‍ය වුණොත් ඕකෙන් තමයි අපි මීටර් එක මැනලා ගන්න ඕනේ. ඒතර කඩවල තියෙන මීටර් රූල් ඕකෙන් මැනලා තමයි හදලා තියෙන්නේ. නැත්තම් පිටරටින් මීටර් කෝදු ගේනවා නම් ඒ මීටර් එකෙන් මැනපු එක තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට ළමයි ආලෝකයේ වේගය 3 වැඩි කිරීම 10/8යි ms ඍණ 1 තත්පරයට මීටර් 3 වැඩි කිරීම 10/8යි. පැත්තකින් ලියා ගන්න
ආලෝකයේ වේගය තප්පරයට මීටර් 3 වැඩි කිරීම 10/8යි. එතකොට ළමයි O level වල ඉගෙනගෙන තියෙනවා S = UT කියන සමීකරණය. ප්‍රවේගය වැඩි කිරීම කාලයෙන් දුර එනවා කියලා. එහෙනම් අපි මේකට නිකන් ආදේශ කරලා බලමු මීටර එකක් එනවද කියලා. එහෙනම් ප්‍රවේගය කියන්නේ මෙන්න මෙයා, කාලය කියන්නේ මෙයා තත්පර. එහෙනම් අපි මේක ආදේශ කරලා බලමු. එහෙනම් S = U කියන්නේ 3 වැඩි කිරීම 10/8යි. කාලය කියන්නේ එක බෙදීම මෙන්න මෙයාගේ 2යි 9යි 9යි 7යි 9යි 2යි 4යි 5යි 8 4යි 5යි 8 මේක සුළු කරලා බලන්න කැල් එකෙන් මොකක්ද එන්නේ කියලා. එතකොට ළමයින්ට එනවා 1.0 කියලා. එතකොට මේ එන්නේ මීටර එකේ දුර. ඊළඟට මීටරයට තවත් අර්ථ දැක්වීමක් තියෙනවා. මීටරය යනු ක්‍රිප්ටන් 86 පරමාණුවේ 2p10 සහ 5d5 යන ශක්ති මට්ටම් අතර ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයට අනුරූප තැඹිලි පැහැයට උරු රතු පැහැති විද්‍යුත් චුම්බක විකිරණයේ තරංග ආයාමය මෙන්න මෙච්චරක ගුණයක දිගක් කියලා තමයි හරියටම අර්ථ දක්වලා තියෙන්නේ. ඒතර ඒවා මතක තියාගන්න ඕනේ. එතකොට මේවා අර්ථ දැක්වේ කොහොමද කියන අදහස එන්න තමයි මම ළමයින්ට මේ ටික දාලා තියෙන්නේ. ඊළඟට බලමු කිලෝග්‍රෑම් එක කියන්නේ මොකක්ද කියලා. කිලෝග්‍රෑමය ප්‍රංශයේ සෙවීරේ හි පිහිටා ඇති කිරුම් පඩිහා මිනුම් පිළිබඳ අන්තර්ජාතික කාර්යාංශයේ තැන්පත් කර ඇති අන්තර්ජාතික මූලාදර්ශ කිලෝග්‍රෑමය ලෙස හඳුන්වන ලබන ප්ලැටිනම් හා ඊරිඩියම් මිශ්‍ර ලෝහයේ සාදා ඇති සිලින්ඩරයක ස්කන්ධයට සමාන ස්කන්ධයක් කියලා තමා අර්ථ දක්වන්නේ. එතකොට මේක ප්‍රංශයේ පැරිස් නගරේ තියෙන්නේ. ඒක දැන් අපි බලමු. ළමයි මේ තියෙන්නේ ප්‍රංශයේ පැරිස් නුවර තියෙන ස්ටෑන්ඩඩ් කිලෝග්‍රෑම් එක. මේක 1889 තමයි හැදුවේ ප්ලැටිනම් ඊරිඩියම් වලින්. එතකොට මේක වීදුරු භාජන 3ක් ඇතුලේ තියලා තියෙන්නේ. එතකොට මේක වැකියුම් කරලා තියෙන්නේ. කියන්නේ ඇතුලේ වාතයත් ඉවත් කරලා තියෙන්නේ. ඒකෙන් හදපු කොපීස් හැම රටකටම මෙන්න මේ වගේ එකක් එවලා තියෙනවා. ලංකාවට මේ જાති එකක් එවලා තියෙනවා. අවුරුදු 130කට පස්සේ බලනකොට සැරෙන් සැරේට අරන් මේක ස්කන්ධය මයින්කොට ස්කන්ධය වෙනස් වෙලා තිබ්බා. ඒ නිසා 2018 දී ලෝකේ ආයි ප්‍රංශයේ පැරිස් නුවර එකතු වෙලා කිලෝග්‍රෑම් එක වෙනස් කරා අලුත් ඩිසයින් එකකට. මේ කිලෝග්‍රෑම් එක ළමයි අවුරුදු 130කට පස්සේ බලනකොට මයික්‍රෝග්‍රෑම් 50ක ස්කන්ධයක් අඩු වෙලා තිබ්බා. ඒ නිසා 2018 නොවැම්බර් 18 වෙනිදා ප්‍රංශයේ පැරිස් නුවර ආයේ මේ මිනුම් හා කාර්යාංශයේ රැස් වෙලා තීරණය කරා මේ කිලෝග්‍රෑම් එක නැවත අලුතෙන් හදන්න ඕනේ කියලා. ඒ හදපු අලුත් කිලෝග්‍රෑම් එක තමයි ළමයි මම මේ ටියුට් එකේ දාලා තියෙන්නේ. මේ 2018න් පස්සේ හදපු අලුත් කිලෝග්‍රෑම් එක. ළමයි මේ තමයි මේ සමුළුව 2018 නොවැම්බර් 18 ප්‍රංශයේ පැරිස් නුවර ආරම්භ කරේ 26 වෙනි සමුළුව. ඒකෙදි කිලෝග්‍රෑම් එක වෙනස් කරනවද නැද්ද කියලා ඡන්ද විමසීමක් කරා. ලෝකේ රටවල් හැම එකකින්ම ඇවිල්ලා තිබ්බා. ලංකාවේ උනොත් ගිහිල්ලා තිබ්බා. ඒ හැම රටක්ම අත උස්සලා තිබ්බා මේ ස්ටෑන්ඩඩ් කිලෝග්‍රෑම් එක වෙනස් කරන්න ඕනේ කියලා. මේ අත උස්සලා යස් කියන දැනුම් දීම දෙනවා එක එක රටවල්. එතකොට ඒ කිලෝග්‍රෑම් එක තමයි දැන් තියෙන්නේ ස්ටෑන්ඩඩ් කිලෝග්‍රෑම් එක විදිහට. ඊළඟට ළමයි කාලය මනින්නේ තත්පර වලින්. එතකොට අපි තත්පර එකක් කියන්නේ මොකක්ද කියලා අර්ථ දක්වන්න ඕනේ. තත්පර එකක් කියන සීසියම් 133 පරමාණුක භෞම අවස්ථාවේ ඇති සූක්ෂම මට්ටම් දෙකක් අතර සිදුවන ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයට අනුරූප විකිරණ ආවර්ත කාලය මෙන්න මෙච්චර ගුණයකට සමාන කාලයක් කියලා කියනවා තත්පර එකක් කියලා කියන්නේ. ඒතර ඔය කාලය තත්පර 60ක් විනාඩි 1යි ඒවා 60ක් පැය 1යි එහෙම තමයි තත්පර එක හදලා තියෙන්නේ. එතන මෙයා පාඩම් කරගන්න ඕනේ දැනගන්න ඕන නිසා දාලා තියෙන්නේ. දැන් ඇම්පියර් එක
කියන්නේ මොකක්ද කියලා දාලා තියෙනවා. අපි ඒක නිකන් බලමු. මීටරයක පරතරයක් ඇතිව රික්තයක තබා ඇති අනන්ත දිගැති නොගෙනිය හැකි තරම් හරස්කඩ වර්ගඵලයක් ඇති ඍජු සමාන්තර සන්නායක කම්බි දෙකක් තුලින් විදුලි ධාරා ගලා යන විට එක් කම්බියකින් අනෙක් මීටර එක මත ඇතිවන බලය දෙක වැඩි කිරීම 10 7ක් නිව්ටන් නම් කම්බිය තුලින් යවූ ධාරාව මීටර එකක් ලෙස ඇම්පියර් එකක් ලෙස අර්ථ දැක්වේ කියලා කියනවා. ඊළඟට අපි බලමු කෙල්වින් එක. කෙල්විනය යනු ජලයේ ත්‍රිකලක්ෂයෙහි තාප ගතික උෂ්ණත්වයෙන් එක බෙදීම 273.16ක කොටසකි කියලා කියනවා. ඊළඟට කැන්ඩේලාව. කැන්ඩේලාව වූ කලී 1,01,325 පැස්කල් පීඩනයක් යටතේ ප්ලැටිනම් වල හිමාංකයේ පවතින කෘෂ්ණ වස්තුවක පෘෂ්ඨයේ එක බෙදීම ලක්ෂ 6ක් වර්ග මීටරයක වර්ගඵලයකට ලම්බක දිශාවකට ඇති දීප්ත තීව්‍රතාවයි කියලා කියනවා. ඊළඟට මවුලය. අපි මේක කෙමිස්ට්‍රි වලදී කතා කරනවා ආයේ දැනට බලමු. මවුලය යනු පිරිසිදු කාබන් 12 මූලද්‍රව්‍යයේ 0.0.12 කිලෝග්‍රෑම් කියලා තන දාගන්න ස්කන්ධයක ඇති පරමාණුක සංඛ්‍යාවට සමාන මෞලික ඒකක සංඛ්‍යාවක් ඇති පද්ධතියක පවතින පදාර්ථ ප්‍රමාණයයි කියලා කියනවා. හරි. එතකොට ඕවා තමයි මූලික ඒකකවල අර්ථ දැක්වීම ටික තියෙන්නේ. එතකොට ඒවා පාඩම් කරන්න ඕනේ නැහැ. ඒවා හැදුවේ කොහොමද කියලා මම දෙකක් පෙන්නුවා. අනිත් ඒවාත් විශේෂ විදිහට හදලා තියෙන්නේ. ඊළඟ මාතෘකාව ලියා ගන්න ළමයි දෙවෙනි එක පරිපූරක ඒකක. ලියන්න ඒක යටතේ පොතේ පරිපූරක ඒකක දෙකක් ඇත. ඒ දෙක තමයි තල කෝණය සහ ඝන කෝණය. අපි තල කෝණය කතා කරා ළමයින්ට මතකයි ත්‍රිකෝණමිතිය පාඩමේ අන්තිමට කරේ රේඩියන්. එහෙනම් කෝණ මනින SI ඒකකය තමයි රේඩියන් කියලා කියන්නේ අංශක නෙමෙයි. ඊළඟට ඝන කෝණය ස්ටේරේඩියන් SR. එතකොට අපි ඝන කෝණය ගැන SFT වල කතා කරන්නේ තල කෝණය ගැන දැනටමත් අපි කතා කරලා තියෙන්නේ. ඒ දෙක ලියා ගන්න. පරිපූරක ඒකකවල අර්ථ දැක්වීම රේඩියනේ අර්ථ දැක්වීම ත්‍රිකෝණමිතියදී ලිව්ව ළමයින්ට මතක ඇති ඕනෑම අරයක් ඇති වෘත්තයක පරිධියෙහි අරයට සමාන දිගක් ඇති වෘත්ත ඡාපයක කොටසකින් කේන්ද්‍රයේ ආපාතනය වන කෝණය රේඩියන් එකක් ලෙස අර්ථ දැක්වේ. ඒක අපි ත්‍රිකෝණමිතිය ලිව්වා. එහෙනම් දැන් ලියන්න අවශ්‍ය නැහැ. ඒක ළමයින්ට මතකයි. ඊළඟට ස්ටේරේඩියනේ ඝන කෝණයක් මනින්න තමයි ස්ටේරේඩියන් ගන්නෙ. ඕනෑම අරයක් ඇති ගෝලයක පෘෂ්ඨයෙහි එහි අරයේ වර්ගඵලයට සමාන ශ්‍රේෂ්ඨඵලයක් ඇති ගෝලීය පෘෂ්ඨ කොටසකින් එම ගෝලයේ කේන්ද්‍රෙහි ආපාතනය වන ඝන කෝණය ස්ටේරේඩියන් එකක් වේ. ඒක මම දැනගන්න කිව්වේ ඒක මතක තියාගන්න අවශ්‍ය නැහැ. ඊළඟ එක ලියන්න ළමයි SI ක්‍රමයේ ව්‍යුත්පන්න ඒකක. එතකොට ළමයි අපිට ඔය ගත්තු ඒකක දැන් අපි 9ක් ගත්තා. මූලික ඒකක 7යි පරිපූරක ඒකක 2යි. එතකොට ඔක්කොම 9යි. එතකොට ඔය 9න් අනිත් ඒකක ඔක්කොම ලියන්න පුළුවන්. එතකොට ඒක වෙන්නේ කොහොමද කියලා බලමු. දැන් අපි බලමු නිව්ටන්, ජූල් කියන ඒවා මුල් 9 තිබ්බේ නැහනේ. එතකොට ඒවා අර මුල් 9න් ගන්න පුළුවන්. ඒවට තමයි ව්‍යුත්පන්න ඒකක කියලා කියන්නේ. එතකොට අපි බලමු යා මොනවද කියලා. ලියන්න ව්‍යුත්පන්න ඒකක කියලා මූලික ඒකක ඇසුරෙන් ව්‍යුත්පන්න කළ හැකි ඒකක ව්‍යුත්පන්න ඒකක ලෙස හඳුන්වයි. ව්‍යුත්පන්න ඒකක කියන්නේ මොනවද කියලා බලමු. SI ඒකක ක්‍රමයේ ව්‍යුත්පන්න ඒකක විශාල සංඛ්‍යාවක් ඇත. මේවායේ අර්ථ දැක්වීම කරනු ලබන්නේ මූල හා පරිපූරක ඒකක පදනම් කරගෙනය. මෙම විශාල සංඛ්‍යාවක් වන ව්‍යුත්පන්න ඒකක අතරින් සමහරක් සඳහා විශේෂ නම් ඇත. ඒවා විශේෂ නාම සහිත SI ව්‍යුත්පන්න ඒකක ලෙස හැඳින්වේ. විශේෂ නම් නොමැති ඒකක සංයුක්ත නාම සහිත ව්‍යුත්පන්න ඒකක ලෙස හැඳින්වේ. එහෙනම් යටිල් ලියන්න ළමයි මෙහෙම ව්‍යුත්පන්න ඒකක වර්ග දෙකක් ඇත.
1 2 කියලා දාලා ලියා ගන්න. 1 විශේෂ නාම සහිත ව්‍යුත්පන්න ඒකක, 2 සංයුක්ත නාම සහිත ව්‍යුත්පන්න ඒකක. වීඩියෝ එක නවත්තලා ලියා ගන්න. ඒකේ පළවෙනි එක ලියන්න ළමයි විශේෂ නාම සහිත ව්‍යුත්පන්න ඒකක. ඒක යටතේ ලියන්න ඉස්සරහින්. මෙම ඒකක සොයාගත් විද්‍යාඥයින්ට ගරු කිරීමක් වශයෙන් විද්‍යාඥයින්ගේ නම් සඳහන් කර ඇති ඒකක විශේෂ නාම සහිත ව්‍යුත්පන්න ඒකක වේ කියලා ලියා ගන්න. උදාහරණ බලමු ළමයි. සංඛ්‍යාතය හර්ට්ස්. දැනටමත් O level වල මේක කරලා තියෙනවා. හර්ට්ස් සංඛ්‍යාතය. ඊළඟට බලය නිව්ටන්. නිව්ටන් කියන්නේ විද්‍යාඥයෙක්. හර්ට්ස් කියන්නේත් විද්‍යාඥයෙක්. ඊළඟට පීඩනය මයින්නවා පැස්කල් වලින්. කාර්ය ශක්තිය මයින්නවා ජූල් වලින්. ක්ෂමතාව මයින්නවා වොට් වලින්. විද්‍යුත් ආරෝපණය කූලෝම්. විද්‍යුත් විභවය වෝල්ට්. ධාරිතාව ෆැරඩ්. විද්‍යුත් ප්‍රතිරෝධය ඕම්. චුම්බක ශ්‍රාව ඝනත්වය ටෙස්ලා. විද්‍යුත් ප්‍රේරතාව හෙන්රි. එතකොට මේ තියෙන සංකේත ඔක්කොම SFT වල ඉස්සරහට හම්බ වෙන ඒවා. මේ අන්තිම එක හෙන්රි ET කරන ළමයින්ට විතරයි ඒක හම්බ වෙන්නේ. අනිත් ටික ඔක්කොම SFT ළමයින්ට SFT පාඩම් මාලාවේදී මේ ටික ඉස්සරහට හම්බ වෙනවා. මේ ටික ලියා ගන්න වීඩියෝ එක නවත්තලා. දැන් මේවා කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඒ පාඩම ඉවර වෙනකොට අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. එතකොට ළමයි මම ඒවේ අර්ථ දැක්වීමක් දාලා තියෙනවා මෙතන. ඒතර අර්ථ දැක්වීම දාලා තියෙන්නේ දැනගන්න අවශ්‍ය නැහැ මේවා. නමුත් කියවලා තේරුම් ගන්න පුළුවන් සමහර ඒවා. ඒ නිසා තමයි මම දාලා තියෙන්නේ. නිකන් කියවලා බලන්න මේ ටික. ඒතර සමහර ඒවා මේ පාඩමේදී නැවත ලියන්න දෙනවා. ඊළඟට බලමු සංයුක්ත නාම සහිත ව්‍යුත්පන්න ඒකක. ලියන්න මාතෘකාව ඊළඟ එක සංයුක්ත නාම සහිත ව්‍යුත්පන්න ඒකක. විවිධ විෂයන් යටතේ ඇති නොයෙකුත් භෞතික රාශීන් මැනීම සඳහා වූ සංයුක්ත නාම සහිත SI ව්‍යුත්පන්න ඒකක විශාල සංඛ්‍යාවක් ඇත. පහත් දැක්වෙන්නේ බහුලව යෙදෙන භෞතික රාශි සමහරක් සඳහා ඒවා මැනීමට යොදා ගන්නා ව්‍යුත්පන්න ඒකක වේ. හරි. ළමයි බලමු අපි මොනවද කියලා. භෞතික රාශිය දාලා තියෙනවා වර්ගඵලය. අපි දැනටමත් වර්ගඵලය කතා කරා. මොනවද ඒකක? වර්ග මීටර්. ඊළඟට පරිමාව අපි ගණන් හැදුවා පළවෙනි පාඩමේ ඝන මීටර්. ඊළඟට ස්කන්ධ ප්‍රවාහ ශීඝ්‍රතාව තප්පරයට කිලෝග්‍රෑම්. ඊළඟට ප්‍රවේගය තප්පරයට මීටර O level වල කරලා තියෙනවා. ඊළඟට ත්වරණය ms ඍණ 2. කෝණික ප්‍රවේගය තප්පරයට රේඩියන්. කෝණික ත්වරණය තත්පර වර්ගයට රේඩියන්. ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම්. ව්‍යාවර්තය නිව්ටන් මීටර්. බල ගූර්ණය නිව්ටන් මීටර්. අවස්ථිති ගූර්ණය කිලෝග්‍රෑම් වර්ග මීටර්. ගම්‍යතාව තත්පරයට කිලෝග්‍රෑම් මීටර්. යම් මාපාංකය වර්ග මීටරයට නිව්ටන්. ප්‍රතිරෝධකතාව ඕම් මීටර්. තාපධාරිතාව කෙල්විනයට ජූල්. විශිෂ්ට තාපධාරිතාව කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල්. තාපසන්නායකතාව කෙල්විනයට මීටරයට වොට්. විශිෂ්ට ගුප්ත තාපය කිලෝග්‍රෑමයට ජූල්. ඒතර මේ තියෙන්නේ සංයුක්ත නාම සහිත ව්‍යුත්පන්න ඒකක. ඒතර මේ ටිකත් ලියා ගන්න ළමයි වීඩියෝ එක නවත්තලා. ඒතර ළමයින්ට තේරෙනවා මේවා ලියලා තියෙන්නේ අර කලින් ගත්තු හතෙන්ම තමයි. ඒතර ළමයින්ට දැන් අපි එකක් බැලුවොත් මෙතන ඝන මීටර්. මීටර් 3ක් ලියලා තියෙන. මෙතන තප්පරයට කිලෝග්‍රෑම්. ඒතර මෙතන කිලෝග්‍රෑම් තප්පර තියෙනවා. ඊට මෙතන රේඩියන් තප්පර. මෙතන කිලෝග්‍රෑම්. ඒතර එහෙම බැලුවොත් අර කලින් ගත්ත ඒවා තමයි තියෙන. දැන් නිව්ටන් ගත්තොත් නිව්ටන් කියලා ලියන එක
ලියන්නේ කොහොමද? අපි බලමු නිව්ටන් කියන එක අපි මෙතන ලියලා තියෙනවා. නිව්ටන් කියලා කියන්නේ මෙන්න මෙයා. ඒතර මෙයා ලියලා තියෙන කිලෝග්‍රෑම් මීටර් තප්පර වලින්. එහෙනම් නිව්ටන් කියන්නේත් අර කලින් ඒකක 7න් ලියපු එකක්. ඒතර එහෙම බලපුවාම මේ ඔක්කොම අර කලින් ගත්ත 9ෙන්ම තමයි ලියලා තියෙන්නේ. ඒ නිසා මේ හැම එකක්ම අර මුල් 9ෙන් ලියන්න පුළුවන්. හරි. මේ ටික ලියා ගන්න ළමයි වීඩියෝ එක නවත්තලා. ඊළඟට ලියන්න ළමයි SI ක්‍රමයේ ඉඩ දුන්නේ ඒකක නැත්නම් අතිරේක ඒකක. ගුණාකාර ඒකක ගැන ඊළඟට කතා කරමු. අතිරේක ඒකක. අතිරේක ඒකක කියන්නේ ළමයි අන්තර්ජාතික කිරුම් හා මිනුම් පිළිබඳ කමිටුව මගින් SI ඒකක නොවුවත් පහත දැක්වෙන ඒකක. ඒවායේ වැදගත්කම නිසා තවදුරටත් භාවිතයේ තිබිය යුතුයි තීරණය කරන ලදී. උදාහරණ කාලය. දැන් ළමයි අපි වයස ඇහුවොත් තත්පර වලින් කියන්නේ නැහනේ. අවුරුදු වලින් කියන්නේ. ඒතර ඒ වගේ වෙලාව ඇහුවොත් කොච්චර වෙලා ගියාද මේක ලියන්න. ඒතර අපි කියන්නේ තත්පර වලින්. ඒතර අයිඩියා එකක් එන්නේ නැහැ. අපි පැය, දවස්, අවුරුදු ඒ වගේ ඒවා කියනවා. අපි කෝණ මැන්න, ත්‍රිකෝණමිති අපි අංශක කලා විකලා වලින් මැන්නනේ. ඊළඟට පරිමාව ලීටර්, ස්කන්ධය ටොන් වලින්, ශක්තිය මයින්න පුළුවන් ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින්, පරමාණුක ස්කන්ධය, පරමාණුක ස්කන්ධ ඒකකය, දිග නස්තස්ත ඒකක. ඒ වගේ ඒවා වැදගත්කම නිසා තවදුරටත් පවත්වාගෙන යනවා. මේ ටිකත් ලියා ගන්න. හරි. ළමයි මං අහනවා මේ මොකක්ද කියලා. ළමයි එතකොට උත්තර දෙයි මේක 16 GB පෙන් එකක් කියලා. හරි. ඒක හරි. එහෙනම් මං අහනවා 16 GB කියන්නේ මොකක්ද කියලා. මේකේ ගහලා තියෙනවා 16 GB. 16ක් capital G capital B මේකේ තේරුම මොකක්ද කියලා. 16 කියලා තියෙනවා. 16 කියන්නේ මොකක්ද කියලා ළමයි දන්නවා. ඉලක්කම 16. එහෙනම් G කියන්නේ මොකක්ද? B කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ළමයින්ට සමහරට උත්තර දෙන්න අමාරුයි. මොකද්ද මේකේ තේරුම කියලා ඇහුවොත්. B කියන්නේ බයිට්. බයිට් 16ක් GB වලින් තියෙනවා. එහෙනම් G කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් ළමයින්ට එකපාර උත්තර දෙන්න බෑ. මොකද මේක ඉගෙනගෙන නැති නිසා. එතකොට ළමයි මේකේ ගිගා කියන්නේ මෙන්න මෙයා ගිගා කියලා කියන්නේ. එතකොට මේකේ තේරුම තමා 16යි 0.9 බයිට් කියන එක තමයි මේකේ තේරුම. දැන් ළමයින්ට තේරෙනවා මෙන්න මේ ඉලක්කම මේ පෙන් එකේ ලියන්න ගියොත් පෙන් එක දිග වැඩි වෙනවා ගොඩක්. ඒ නිසා මේක පොඩියට නැත්තම් ලිව්ව හැකියි. එතකොට පේන්නේ නැහැ. එතකොට නැත්තම් මේක දන්න කෙනෙකුට ඇරෙන්න වෙන කෙනෙකුට කියව ගන්නත් බෑ. ඒ නිසා මේක කෙටි කරලා තියෙනවා. කොහොමද කෙටි කරලා තියෙන්නේ? 0.9ක් ආවොත් G අකුර දාන්න. එහෙනම් G කියලා කියන්නේ 10.9ට දාන අකුර. එහෙනම් 10.9 තමයි මේ ගිගා කියලා කියන්නේ. එහෙනම් ළමයින් මම තව එකක් ඇහුවා. දැන් ෆිල්ම් එකක් වගේ ගත්තොත් 720යි මෙගාබයිට්. මේකත් දැකලා තියෙනවානේ. මෙගාබයිට් 720යි. නැත්තම් CD එකක් ගත්තොත් මෙගාබයිට් 720යි. ගහලා තියෙන්නේ. එහෙනම් මෙගා කියන්නේ කීයද? එහෙනම් 720යි 0.6ක්. එහෙනම් මේ 0.6ට තමයි මෙගා කියලා කියන්නේ 10 වෙනි බලයකට 0.6කට. එහෙනම් ලියන්න අමාරු වෙනකොට නැත්නම් බින්දු ගාන වැඩි වෙනකොට බින්දු ගාන පොඩි කරලා ලියන්න අපි සංකේත භාවිතා කරනවා. අන්න ඒවට කියනවා ගුණාකාර ඒකක කියලා. ලියන්න ළමයි ගුණාකාර ඒකක කියලා ලියලා මෙහෙම ලියන්න. ඉලක්කමක සංඛ්‍යාත්මක අගය ඊටමත් වැඩි වෙන විට හෝ ඊටා කුඩා වන විට ඒ ලිවීමේ අපහසුතාව මගහැරවීම සඳහා ගුණාකාර ඒකක භාවිතා කරයි. එහෙනම් අපි බලමු SI ඒකක වල ගුණාකාර ඒකක හා උපගුණාකාර
පිළියෙල කර ගැනීම සඳහා නීති පද්ධතියක් එම ඒකක ක්‍රමයට ඇතුළත් වෙයි. සම්මත ඒකකයේ නාමයට උපසර්ගයක් එකතු කිරීමෙන් එම ගුණාකාර ඒකක සාදා ගන්නු ලැබේ. සෑම උපසර්ගයකටම නිත්‍ය සංඛ්‍යාත්මක අගයක් ඇත. එහෙත් මෙහිදී මතක තබා ගත යුතු වැදගත් කරුණක් වෙයි. එය ස්කන්ධය මැනීමේ SI ඒකකය වන කිලෝග්‍රෑමයේ සම්බන්ධවය. මෙහිදී උපසර්ගයේ යොදුන් ලබන්නේ මූල ඒකකය වන කිලෝග්‍රෑමයේ සඳහා නොව කිලෝග්‍රෑමයෙන් 1000න් පංගුවක් වන ග්‍රෑමයේ සඳහාය. පසුව දක්වනු ලබන උදාහරණ වලින් එය පැහැදිලි වනු ඇත. හරි. කිලෝග්‍රෑම් වලට විතරක් පොඩි වෙනසක් තියෙනවා. අපි ඒක ඒ වෙලාවේදී බලමු. මොකද කිලෝග්‍රෑම් වලට K අකුරට දාලාමයි තියෙන්නේ. ඒ නිසා අලුතෙන් එකක් දාන්න ඕනේ නැහැ. මේව තමයි. හරි. අපි දැන් දැනට කතා කරා කවුද? ගිගා කතා කරා. ළමයින්ට මතකයි. G කියලා කියන්නේ එහෙනම් ගිගා 10 9ක්. මෙගාත් කතා කරා අපි. 10 6ක්. කැපිටල් අකුරු. අන්න කිලෝ. ඒතර කිලෝ කියන්නේ කිලෝග්‍රෑම් වල ගත්තොත් මේ සිම්පල් K කියලා කියන්නේ බිංදු 3ක්. කිලෝග්‍රෑම් කියලා කියන්නේ ග්‍රෑම් 1000ක් කියන එක. ඒක ළමයි දැනටමත් දන්නවා. හරි. ඊළඟට අපි උඩට යන් ටෙරා. දැන් ළමයි දන්නවා හાર્ඩ් ඩිස්ක් එනවා ටෙරාබයිට් 2 ටෙරාබයිට් 1 ටෙරාබයිට් කියලා. එහෙනම් ටෙරා කියලා කියන්නේ 10 12ක්. ඒ කියන්නේ 10යි. ඒ කියන්නේ බිංදු 12ක් දාන්න ඕනේ T තියෙනවා නම්. ඊළඟට සුපර් කම්පියුටර් වල data මයින පෙටාබයිට් වලින්. එතකොට පෙටා කියලා කියන්නේ 10 15 වෙනි බලය. ඒ කියන්නේ බිංදු 15ක් දාන්න. ඊටත් එහා එක්සා. තව බිංදු එනවා නම් එක්සා අකුර දානවා කැපිටල් E. එතකොට කිලෝ මෙගා ගිගා ටෙරා පෙටා එක්සා. කවියක් වගේ පාඩම් කරගන්න. ඊළඟට 10 දෙවෙනි බලය කියන්නේ බිංදු දෙකක් තියෙනවා නම් හෙක්ටෝ. සිම්පල් H අකුර දානවා. ඒක මේක වැඩිපුර භාවිතා කරන්නේ නැහැ දැන් ළමයි බලන්න. අපි 100 100යි කියලා ලියනකොට H අකුර දාලා ලියන්නේ නැහැ. මොකද බිංදු දෙකක් ලියන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. ඒ නිසා සාමාන්‍යයෙන් හෙක්ටෝ භාවිතා කරන්නේ ඊළඟට ඩෙකා. ඩෙක් කියලා කියන්නේ එක බිංදුවක් තියෙනවා නම්. ඒතර එක බිංදුවකටත් අපි 10 ලියන්න පුළුවන් නේ. ඒ නිසා අපි ඒක එච්චරම භාවිතා කරන්නේ දැන් තත්පර 100ක් ලියන්න ඕනේ. තත්පර 100ක් ලියන්න ඕනේ වුණොත් අපි මෙහෙම ලියන්නේ. තත්පර අපිට තත්පර 500ක් ලියන්න ඕනොත් මෙහෙම ලියන්නේ. අපිට නැත්තම් මේක ලිව්ව හැකි 5යි හෙක්ටෝ තත්පර කියලා. සාමාන්‍යයෙන් එහෙම ලියන්නේ නැහැ. මොකද මේක පොඩි සංඛ්‍යාවක් සරලව ලියන්න පුළුවන්. ඒ නිසා අපි කිලෝ මෙගා ගිගා ටෙරා පෙටා එක්සා ටික විතරක් මතක තියාගන්න ඕන. ඊළඟට මතක තියාගන්න ඕන ළමයි මෙතන කැපිටල් මාරු වෙන්නේ මෙන්න මෙතනින් උඩ කැපිටල්. එතනින් පල්ලෙහා ඔක්කොම මෙහෙට යනකම් සිම්පල්. ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. හරි. ඊළඟට අපි බලමු අපි 0.0.0.0.0.0 කිය ලිය ඉන්නේ නැහැ. ඒකට සංකේත භාවිතා කරනවා. අපි ඒ මොනවද කියලා බලමු. 10 ඍණ එකක් නම් ඩෙසි කියලා කියනවා. ඩෙසි. 10 ඍණ දෙකක් නම් සෙන්ටි කියලා කියනවා. දැන්ටමත් ළමයි දන්නවා සෙන්ටිමීටර්. මේ සෙන්ටිමීටර් වල සෙන්ටි කියලා කියන්නේ 10 ඍණ දෙකට. අපි ලේසියට සෙන්ටිමීටර් කියලා ලියන ඔය 100 අකුර ඔය සෙන්ටි කියන එක. ඊළඟට 10 ඍණ 3ක් නම් මිලි කියලා කියනවා. මිලිමීටර්. මම දන්නවා දැන් මිලිමීටර් කියන එක අපි ඉස්සරහත් කතා කරා. එහෙනම් මිලි කියන්නේ 10 ඍණ 3ක් කියන එක. 5යි මිලිමීටර් කියලා කියන්නේ 5 වැඩි කිරීම 10 ඍණ 3ක් මීටර්. මේවා දැන් ළමයි දන්නේ ඒවා. ඊළඟට මයික්‍රෝ. මයික්‍රෝ කියලා කියන්නේ 10 ඍණ 6ට මම කිව්වා අර ස්ටෑන්ඩඩ් කිලෝග්‍රෑම් එක මයික්‍රෝග්‍රෑම් 50කින් ස්කන්ධය අඩු වෙලා තියෙනවා. ඒක සැරෙන් සැරේ එළියට ගන්නකොට මනින්න 50ක් මයික්‍රෝග්‍රෑම් ප්‍රමාණයක ස්කන්ධයක් අඩු වෙලා. ඒ කියන්නේ මයික්‍රෝ කියලා කියන්නේ 50 වැඩි කිරීම 10 ඍණ 6ක් ග්‍රෑම්. ඒ කියන්නේ 0.0.0.0.0
5ක් ග්‍රෑම් අඩු වෙලා දශම ස්ථාන 6ක් තියන්න ඕනේ. එතකොට මෙන්න මෙච්චරක ප්‍රමාණයක් තමයි අඩු වෙලා තියෙන්නේ. මේක ලොකු ප්‍රමාණයක් නෙමෙයි. නමුත් ඊටා සියුම් ස්කන්ධ බයිනකොට මේක ඊටා වැදගත්. ඒ නිසා තමයි කිලෝග්‍රෑම් එක නැවත නිෂ්පාදනය කරේ. ඊළඟට යනකොට නැනෝත් ළමයි අහලා තියෙනවා නැනෝමීටර්. නැනෝ කියලා කියන්නේ 10 ඍණ 9. ඊළඟට පිකෝ 10 ඍණ 12. 10 ඍණ 15ට කියනවා ෆෙම්ටෝ. ඊළඟ 10 ඍණ 18ට කියනවා ඇටෝ. මිලි මයික්‍රෝ නැනෝ පිකෝ ෆෙම්ටෝ ඇටෝ කියලා කටපාඩම් කරගන්න කවියක් විදිහට. මේ ටිකත් ලියා ගන්න. මෙම උපසර්ග ඇසුරෙන් එක්සා පෙටා. මෙතන ළමයි මේ 10 ඍණ කියලා වැදිලා තියෙන්නේ. එතන ඍණ ලකුණ අයින් කරගන්න. මෙතනත් මේක ඍණ ලකුණ මෙතන අයින් වෙනවා. ඊළඟට ෆෙම්ටෝ ඇටෝ යන උපසර්ග භාවිතා වෙනුවේ ඉතා කලාතුරකින් කියලා කියනවා. ඉතිරි උපසර්ග සඳහා උදාහරණ පහත දැක්වේ කියලා කියනවා. බාන් ළමයි ලියලා තියෙන හැටි. දැන් ගානකදී අපිට දෙන විදි අපි අඳුන ගන්න ඕනේ. පළවෙනි එක ටෙරා ජූල්. මෙහෙම දීලා තියෙනවා. ටෙරා කියලා කියන්නේ 10 12 ජූල්. එහෙනම් මෙන්න මේ විදිහට 0.12 ජූල් විදිහට ලියන්න ඕනේ. දැන් අපි ගානක ආදේශ කරනකොට සමීකරණයකට ආදේශ කරනකොට මෙන්න මේ විදිහට ආදේශ කරන්න ඕනේ. මෙන්න මේ විදිහට. මේ විදිහට ආදේශ කරන්නේ මේ විදිහට. ඒවේ සංකේතනේ තියෙන්නේ. සංකේත අයින් කරලා ඉලක්කම විතරයි ආදේශ කරන්නේ මේ විදිහට. එතකොට අපි දැනගන්න ඕනේ උපසර්ගයෙන් කියවෙන්නේ මොකක්ද කියලා. ඊළඟ එක බලමු. 1 ගිගාවොට්. ගිගා කියන්නේ 10 9. එහෙනම් 1.9. ඊළඟට මෙගාහර්ට්ස් 1යි. මෙගා කියලා කියන්නේ 10 6යි. එහෙනම් 1.6ක් හර්ට්ස්. ඊළඟට කිලෝ වෝල්ට් 1යි. කිලෝ කියලා කියන්නේ 10 3යි. මෙතන k අකුර අයින් කරගන්න ළමයි. k අකුර මකලා දාන්න. එතන මෙතනත් k අකුර අයින් වෙන අතර වෝල්ට් 1000යි. ඊළඟට හෙක්ටෝ ඕම්. හෙක්ටෝ කියලා කියන්නේ 10 2ක්. ඕම් කියන්නේ 100යි ඕම්. ඊට පස්සේ 1යි ඩෙකා ලුමින. එතකොට ඩෙකා කියලා කියන්නේ 10යි ලුමිනස් 10යි. ඩෙසිමීටර් 1යි. ඩෙසි කියලා කියන්නේ 10 ඍණ 1යි 0.1 මීටර්. සෙන්ටිමීටර් 1යි. සෙන්ටිමීටර් 1යි කියන්නේ 10 ඍණ 2යි මීටර්. එතකොට 0.01යි මීටර්. ඊළඟ එක ළමයි මෙතන මේ ග්‍රෑම් සහ මීටර් මාරු කරගන්න මිලිග්‍රෑම් කියලා තියෙන්න ඕනේ. ඔතන gm මාරු වෙලා. එතකොට එන්න ඕනේ මිලිග්‍රෑම්. එතකොට සිම්පල් m කියන්නේ මිලි. මිලි කියන්නේ 10 ඍණ 3යි 0.01යි ග්‍රෑම්. ඊළඟට මයික්‍රෝ සෙකන්ඩ් මයික්‍රෝ තප්පර. මයික්‍රෝ කියන්නේ 10 ඍණ 6යි. එහෙනම් දශම ස්ථාන 6ක් මෙහාට එන්න ඕනේ. ඊළඟ නැනෝ හෙන්රි. නැනෝ කියන්නේ 10 ඍණ 9යි. ඒ කියන්නේ දශම ස්ථාන 9ක් එන්න ඕනේ. පිකෝ ෆැරඩ්. පිකෝ කියන්නේ 10 ඍණ 12යි. දශම ස්ථාන 12ක් ඉස්සරහට එන්න ඕනේ. උදාහරණ වලට මේ ටික හදාන්න හදලා පොතේ ලියා ගන්න. ඊළඟට ළමයි SI ඒකක භාවිතයේදී සැලකිලිමත් යුතු කරුණු. දැන්ටමත් ළමයි මේවා දන්නවා ඒකකයක් ලියනකොට කොහොමද ලියන්න ඕනේ කියලා. පළවෙනි එක ගත්තොත් ඒක ක්‍රමයේදී යම් භෞතික රාශියක් මැනීම සඳහා භාවිතා කළ යුතු નિયમિત ඒකක හෝ උපගුණාකාර පමණියක ළමයි දාන්නු. දැන් කිලෝග්‍රෑම් 5ට තප්පර 5යි කියලා ලියන්නේ. ඒ වගේ. ඊළඟට ගත්තොත් ඒකවාචික හෝ බහුවාචික අවස්ථා දෙකෙහිදීම ඒකක සංකේත වශයෙන් යෙදිය යුත්තේ එකම සම්මත සංකේතයයි. 1යි කිලෝග්‍රෑම් 5යි කිලෝග්‍රෑම්. දැන් කිලෝග්‍රෑම්ස් කියලා කිව්වා කියලා මෙන්න මේ විදිහට එම ලියන්නේ නැහැ. මෙහෙම ලිව්වොත් වැරදි. හරි. ඒවා ළමයි O level වල ඉඳලා දන්න දේවල්. ඊළඟට ළමයි මේක දැනගන්න ඕනේ පුද්ගලයෙකුගේ නාමය අනුව නම් කර ඇති එක් එක් සංකේත හැර අනිකුත් සියලුම සංකේත ඉංග්‍රීසි සිම්පල් අකුරු යෙදිය යුතුවේ. පුද්ගල නාම අනුව නම් කර ඇති සංකේතවල පමණක් මුල් අකුරු ඉංග්‍රීසි කැපිටල් අකුරු වෙන්න ඕනේ අනිවාර්යයෙන්. ඇම්පියර් කැපිටල් A, කෙල්වින් කැපිටල් K,
watt capital W pascal පළවෙනි අකුර capital ඊළඟ අකුර simple. ඒතර මේවා පුද්ගල නාම නෙමෙයි මීටර් තත්පර ග්‍රෑම් ඒ හින්දා ඒවට simple අකුරු අනිවාර්යෙන් දාන්න ඕනේ. හරි. ඊළඟට ළමයි capital simple යෙදෙන තැනම් මම කිව්වා ගුණාකාර ඒකකවල මෙගා සහ ඊට වැඩි ඒවා capital අනිත් ඔක්කොම simple. මේ දෙක තමයි යෙදෙන අනිත් එක. ඒකක සංකේත භාවිතා කළ යුත්තේ සංඛ්‍යාත්මක වටිනාකමෙන් පසුවය. එමෙන්ම සංකේත සංඛ්‍යාවෙන් ස්වල්පයක් ඈත් කරලා ලියන්න ඕනේ. ඒක ළමයි දැනටමත් දන්නවා. 5 සෙන්ටිමීටර් කියලා ලියන්න ඕනේ වුණාම මෙහෙම ලියන්නේ. මෙහෙම ලියන්නේ අපි ගානේ කියනකොට 5 සෙන්ටිමීටර් කියලා මෙහෙම කිව්වට ලියන්නේ අනිත් පැත්ත. ඒක ළමයි දැනටමත් දන්නවා. ඊළඟට දසලක්ෂයක් හෝ ඊට වැඩි හැඳින්වීම සඳහා උපසර්ගවල සංකේත කැපිටල් ඉංග්‍රීසි අකුරු වලින් මම දැන් ඉස්සෙල්ලා කියපු එක දාන්න ඕනේ. ඊට වඩා අඩු රාශි වලට සිම්පල් දාන්න ඕනේ. ඒක මම ඉස්සර වෙලාත් කිව්වා. මෙන්න මේ වගේ. මෙගා, ගිගා, ටෙරා. ඒවා මෙගා වලින් වැඩි. ඒවා ඔක්කොම කැපිටල්. ඊට අඩු ඔක්කොම සිම්පල් වෙන්න ඕන. ඊළඟට ගුණාකාර ඒකක ලිවීමේදී උපසර්ග ඒකක අතරින් තිතක් යෙදීම නොකළ යුතුයි. මෙන්න මේ වගේ එකපාර ලියන්න ඕනේ. මෙහෙම තිත්තිය ලිව්වොත් වැරදි. මේක තමයි හරි. මිලිමීටර් ඒ වගේ. GB 5 GB 16 GB කියලා අපි ලිව්වේ පොඩි ඉඩක් තිබ්බා. GB මේ දෙන්න එකට ලියවෙන්න ඕනේ. මෙතන චූටි ඉඩක් තියෙන්න ඕනේ. ඒවා විභාගෙදී ලකුණු දෙන්න බලන්නේ නැහැ. හරිනම් ඔහොම ලියන්න ඕන. ඊළඟට ඒකක සංකේතයක් සමග උපසර්ග භාවිතා කළ යුත්තේ සංඛ්‍යාත්මක අගය දශමයක හා 1000 අතර පවතින ආකාරයට. ඒ කියන්නේ මෙහෙම. දැන් හිතන්නකෝ මේ උදාහරණේ දීලා තියෙනවා 200යි කිලෝවොට් කියලා තියෙනවා. දැන් මේක මෙහෙමත් ලිව්ව හැකිනේ. සාමාන්‍යයෙන් එහෙම ලියන්න නුසුදුසුයි කියලා කියන්නේ මේ අපි බින්දු ටික වෙනුවට. සාමාන්‍ය ගානක උත්තරේ මෙහෙම තිබ්බට වැරදි දාන්නේ නැහැ. සාමාන්‍යයෙන් ලියන්නේ කියලායි කියන්නේ. ඒතර මේක ලියන්නේ කිලෝ වොට් සිම්පල් K කැපිටල් W. ඔහොමයි ලියන්නේ. මෙහෙම ලිව්වා කියලා වැරදි දාන්නේ නැහැ. මේ දෙකම හරි. උපසර්ග ඒකකයෙන් වෙන්කොට ලියනු නොලැබේ. ඒ කියන්නේ මේ දෙන්න ලියනකොට මම ඉස්සෙල්ලත් කිව්වා 16 GB කියලා ලියනකොට GB කියන එක එකට ලියන්නේ. මිලිමීටර් කියලා ලියනකොට ඒකකයයි උපසර්ගයයි එකට ලියන්නේ. උපසර්ගය කලින් ලියන්න ඕන. සංයුක්ත ඒකක සංකේත ලිවීමේදී ඒකක දෙකක ගුණිතයක් දැක්වීම සඳහා තිතක් යෙදීම කළ හැක. එහෙත් වෙනත් ඒකකයක් සමග පටලැවීමක් ඇති නොවේයයි සිතන අවස්ථාවලදී තිත නොමැතිව ලිවීම වැරදක් නොවේ. එහෙත් ඒකක දෙක අතර ස්වල්පයක් ඈත් කර ලිවිය යුතුයි. හරි. ඒ කියන්නේ සාමාන්‍ය ළමයි අපි එහෙම ලියනකොට තිතක් තියන්නේ නැහැ. ඕලෙවල් වල එහෙම ඉගෙනුවේ නැහැ. තිතක් තිබ්බත් වැරද්දක් නැහැ කියලායි කියන්නේ. හරි. උදාහරණයක් නිව්ටන් මීටර් කියලා ඒකකයක් ඉස්සරලා පොඩි ඉඩක් තියලා මීටර් ලියන්නේ. එහෙම නැත්නම් නිව්ටන් තිතක් තිබ්බා මීටර් කියලා ලිව්වත් කමන්නේ. සාමාන්‍යයෙන් අපි ලියන්නේ මේ විදිහට ලිව්වා කියලා වැරද්දක් නැහැ. ඒත් හරි. ඊළඟට ළමයි සංයුක්ත ඒකකවල බෙදීමක් සහිත සංකේත ලිවීමේදී හරස් රේඛාවක් යෙදීම හෝ තිරස් රේඛාවක් යෙදීම හෝ හර කොට ඍණ දර්ශකයා ලෙස ප්‍රකාශ කිරීම කළ හැකිය. ඒ කියන්නේ මෙහෙම. දැන් ms ඍණ එක තප්පරයට මීටර් කියලා තියෙනවා. ඕකේ තප්පරයට කියන්නේ මෙහෙමනේ. s අකුර යට තියෙන. මෙහෙම ලිව්වත් හරි. නැත්නම් m l ඉරක් s කියලා ලිව්වත් හරි. මේ තුනම හරි. සාමාන්‍යයෙන් ලියන්නේ මේ විදිහට. මෙහෙම ලිව්වත් වැරද්දක් නැහැ කියලා කියන්නේ. ඊළඟට එක් ඒකකයක් සඳහා භාවිතා කළ යුත්තේ එක් උපසර්ගයක් පමණි. මෙන්න මේ වගේ උදාහරණයක් අපි ගමු. මෙහෙම තියෙනවා 5.0
මෙහෙම තියෙනවා. මොකක් හරි. අපි දැන් නිව්ටන් කියලා. ඒතර මේකට 5යි මේ තියෙන්නේ k මෙතනත් k කියලා එහෙම ලියන්නේ මේ ඔක්කොටම දානවා මෙගා කියලා. මෙගා නිව්ටන්. මේක වැරදි. මේක වැරදි මේක හරි. ඒක තමයි ඒ කියන්නේ. ඊළඟට ළමයි බෙදීමක් සහිත සංයුක්ත ඒකකයක් සඳහා උපසර්ග පදයක් යෙදීමේදී ඒ හරයට යොදනවාට වඩා ලවයට යෙදීම වඩාත් යෝග්‍ය වේ කියලා කියනවා. ඒතකොට ළමයි මේක ලියලා තියෙන එක අයින් කරලා නිව්ටන් වර්ග මිලිමීටර් කියලා මෙන්න මෙහෙම හදාගන්න. එතකොට ඒක මෙන්න මේ විදිහට තමා ලිය මෙන්න මෙතන ඍණ දාගන්න. එතකොට එන්න ඕනේ මෙන්න මේ විදිහට. වෙනුවට ලියවනවාට වඩා මෙන්න මේ විදිහට. වර්ග මිලිමීටරයට නිව්ටන් ලිවීම වඩා සුදුසුයි කියලා කියනවා. මෙහෙම ලිව්වට වැරදි දාන්නේ හරි. සාමාන්‍යයෙන් ලියන්නේ මෙහෙම. මෙන්න මේ ටික මතක තියාගන්න ඕනේ. මේවා ළමයි දැනටමත් දන්නේ ඒවා. සමහර ඒවා දන්නේ නැතුව ඇති. මේවා හරියටම විභාගෙදි බලන්නේ නැහැ. ආසන්න වශයෙන් මතක තියෙන්න ඕනේ. ඒකක ප්‍රධාන වශයෙන් මාරු කරලා ලිව්වොත් වැරදි දානවා. අර ලියන පිළිවෙල මතක තියාගන්නයි ඕන.